හරි. ආගන්න දරුවනේ. අද කතා කරන්න යන්නේ ආන්තික පිරිවැයකරණය මාතෘකාව යටතේ. ඒකේ 9 වෙනි කොටස කෙටි කාලීන තීරණ ගැනීම. හරි. පුතාලා මාතෘකාව දාගන්න කෙටි කාලීන තීරණ ගැනීම. කෙටි කාලීන තීරණ ගැනීම. හරි. මොකද මේ කෙටි කාලීන තීරණ ගැනීම කියලා කියන්නේ? ව්‍යාපාර ආයතනයක එදිනෙදා ගැනීමට තියෙන තීරණ ගැන සාකච්ඡා කරන එක තමයි මේ කෙටි කාලීන තීරණ ගැනීම කියලා අදහස් කරන්නේ පුතේ. ඒ කියන්නේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු වලදී ව්‍යාපාර ආයතනයක් විසින් ගන්න ඕන තීරණ. මොනවාද ඔය එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී අපිට ගන්න වෙන තීරණ මොනවාද පුතේ? අපිට තීරණ ගොඩක් තියෙනවා. නමුත් මේ තීරණ ඇතුලින් අපි ප්‍රධාන තීරණ වර්ග 3ක් තමයි ඇගීමට ලක් කරන්නේ මේ පාඩමේදී. එකක් තමයි විශේෂ ඇණවුම් බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම. හරි. දැන් අපිට හිතන්න අපි කම්පැනි එකේ ප්‍රොඩක්ෂන් එක කරගෙන යද්දී කම්පැනි එකට ලැබෙනවා පුතේ ඕඩර් එකක්. සමහර විට ඒ ඕඩර් එක අපි පිළිගන්නවද? ඒ ඕඩර් එක ප්‍රතික්ෂේප කරනවද කියලා අපි තීරණය කරන්න ඕන. ඉතින් ඒක වැටෙන්නේ කෙටි කාලීන තීරණ ගැනීම කියන කොටසට. තව තීරණයක් අපිට ගන්න සිද්ධ වෙනවා. තව කොටසක් අපි මේ යටතේ සාකච්ඡා කරනවා. නිපදවීම හෝ මිලට ගැනීම. නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ. ඒ කියන්නේ පුතේ මොකක් හරි භාණ්ඩයක් ව්‍යාපාරයට අවශ්‍ය වුණාම අපි තීරණය කරන්න ඕන මේ අවශ්‍ය කරන භාණ්ඩය ව්‍යාපාර ආයතනය ඇතුලේ නිෂ්පාදනය කරනවද එහෙම නැත්නම් පිටතින් මිලදී ගන්නවද කියලා. දැන් මේ එක්සැම්පල් එකක් විදියට හිතන්න ක්‍රිස්මස් සීසන් එකට ඔයාලට පුළුවන් කේක් එකක් ගෙදර නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් පුළුවන් කේක් එකක් කඩින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මිලදී ගැනීම හෝ නිෂ්පාදනය කිරීමේ තීරණ. අවසාන එක තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ වසා දැමීමේ තීරණ. වසා දැමීමේ තීරණ. මොනවාද මේ වසා දැමීමේ තීරණ කියන්නේ? ආයතනයක යම්කිසි අංශයක් පවත්වාගෙන යනවාද වහලා දානවාද කියලා තීරණය කරන එක තමයි කියන්නේ වසා දැමීමේ තීරණ කියලා. දැන් හිතන්න ACBS ආයතනය A level දරුවන්ට පන්ති පවත්වනවා. AAT දරුවන්ට පන්ති පවත්වනවා. ඒ වගේම චාර්ටර්ඩ් ළමයින්ට පන්ති පවත්වනවා. ඒතර ACBS ආයතනය තීරණය කරනවා චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි උගන්වන කොටස නතර කරලා දාන්න. ඒතර චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි නතර කරනවා. ඒතර අපි පවත්වගෙන යන්නේ AAT සහ A level පන්ති විතරයි. එහෙමනම් අර චාර්ටර්ඩ් උගන්වන එක නතර කරනවා නම් චාර්ටර්ඩ් කෝස් එක අපි ක්‍රියාත්මක කරන එක නතර කරනවා නම් ඒක වසා දැමීමේ තීරණයක්. එතනදී බලන්න ඕන චාර්ටර්ඩ් පන්තිය පවත්වාගෙන යාමෙන් ආයතනයට ලැබෙන ආදායමයි ඒ වෙනුවෙන් ආයතනයේ දරන පිරිවැයයි බලලා තීරණය කරන්න පුළුවන්. ඒ පන්ති ප්‍රමාණය පවත්වාගෙන යන එක හොඳයිද? ඒ පන්තිය නතර කරන එක හොඳයිද කියලා. පැහැදිලි නේද? ඒකට තමයි කියන්නේ වසා දැමීමේ තීරණ කියලා. මම ගොඩාක් ව්‍යාපාර ආයතන ඇතුලෙන් තීරණ මේ උදාහරණ ගන්න නැත්තේ පුතේ ඔයාලට මේක එච්චර පැහැදිලි වෙන්නේ නැති වෙයි කියන බයට. නමුත් මම ඔයාලට පේන්න තියෙන උදාහරණයක් ගත්තාම මම හිතනවා ඔයාලට ඒක වඩාත් හොඳට පැහැදිලි වේවි කියලා. හරි. එතකොට දැන් පුතාලට තේරුම් ගන්න පුළුවන් මොනවාද මේ කෙටි කාලීන තීරණ ගැනීම යටතේ අපි සාකච්ඡා කරන්න කියලා. විශේෂ ඇණවුම් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ගැන කතා කරනවා. යම් කිසි දෙයක් නිපදවීම හෝ පිටතින් මිලදී ගන්නවාද කියලා සාකච්ඡා කරනවා. අන්තිම එක තමයි පුතේ වසා දැමීමේ තීරණ. ආයතනයක් පවත්වාගෙන යනවාද? ආයතනයේ වසා දමනවාද කියලා තීරණ ගැන මේකෙදි සාකච්ඡා කරනවා. එතන මේ පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන කරුණු 3ක් තියෙනවායි කියලා මතක තියාගන්න පුතාලා. හරි. බලන්න කෙටි කාලීන තීරණ ගැනීම. මෙහෙම ලියා ගන්න පුතේ එතන. දැනටමත් ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතින ආයතනයක වත්මන් සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට පරිබාහිරව
කෙටි කාලීනව සිදු කළ හැකි කාර්යයන් කෙටි කාලීනව සිදු කළ හැකි කාර්යයන්ගේ එහෙම ගන්නකො පුතාලා කෙටි කාලීනව සිදු කළ හැකි කාර්යයන්ගේ යෝග්‍යතාවය හඳුනා ගැනීම පිළිබඳව මෙමගින් සාකච්ඡා කෙරේ. හරි. මෙහිදී කෙටි කාලීනව මුහුණ දෙන ප්‍රධාන තීරණ වර්ග කිහිපයකි. පළවෙනි එක ලියා ගන්න පුතේ. අංක 1 ලියා ගන්න. විශේෂ ඇණවුමක් බාර ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ තීරණ. මාතෘකාව දාගන්නකො අංක 1. නැත්නම් අපි කරුණු තුන ඉස්සරලා ලියාගෙන ඉමුද? කරුණු තුන ලියාගෙන ඉන්න. පළවෙනි කරුණ විශේෂ ඇණවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. ඊළඟ එක නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ. ඊළඟ එක වසා දැමීමේ තීරණ. හරි. මේකෙන් පළවෙනි මාතෘකාව ගන්න පුතාලා විශේෂ ඇණවුම් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. විශේෂ ඇණවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ තීරණ කියලා පළවෙනි මාතෘකාව ඊට පස්සේ ගන්න. හරි. දැන් මේ අහගන්න පුතේ අපි මෙන්න මේකයි බලන්න ඕනේ. විශේෂ ඇණවුමක් ආපුවාම ඒකට අදාළ ආදායම කීයද කියලා බලන්න ඕන. දැන් අපි හිතමු විශේෂ ඇණවුමක් ආවා. ඒකට අදාළව අපිට ආදායම ලැබෙනවා මිලියන 5ක්. ඊට පස්සේ මේ ඇණවුමට අදාළ පිරිවැය බලන්න ඕන. ඇණවුම නිසා වැඩි වෙන පිරිවැය මොනවාද? ඒ කියන්නේ ආවස්තික පිරිවැයත් එක්ක. හරි. ආවස්තික කියන්නේ මොනවා හරි අපි කැප කරනවා නම් ඒ ඔක්කොමත් එක්ක තමයි අදාළ පිරිවැය කියලා කියන්නේ. හරි. එතකොට මේ අදාළ පිරිවැයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. වර්ධනය වන පිරිවැයයි ආවස්තික පිරිවැයයි. එතකොට අපි බලන්න ඕන අදාළ පිරිවැය අපිට 4 මිලියන් යන්න පුළුවන්. ආවස්තික පිරිවැය 2 මිලියන් යන්න පුළුවන්. එතකොට අපිට අදාළ පිරිවැය මිලියන 6ක් යනවා පුතේ. ආදායම ලැබෙන්නේ මිලියන 5යි. එහෙනම් මේ විශේෂ ඇණවුම බාර ගැනීම අපි සිදු කරන්නේ නැහැ. අපි හිතමු වර්ධනය වන පිරිවැය මිලියන 2යි යන්නේ. එතකොට ආවස්තික පිරිවැයත් මිලියන 2ක් යනවා. ඒ කියන්නේ අනිත් භාණ්ඩවල නිෂ්පාදනය නතර කරලා මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්න ගත්තාම ඒ අර නතර කරපු භාණ්ඩයේ පිරිවැය අහිමි වෙන එකට කියනවා. ඒ භාණ්ඩයේ ලාභය අහිමි වෙන එකට කියනවා ආවස්තික පිරිවැය කියලා. එතකොට ආවස්තික පිරිවැය වෙන ප්‍රොඩක්ට් එකකින් අපිට ලාභය අහිමි වෙනවා මිලියන 2ක්. ඒකට කියනවා ආවස්තික පිරිවැය. මේ හදන ඕඩර් එක නිසා මිලියන 2ක් වැඩි වෙනවා. එතකොට ඔක්කොම අපිට අදාළ පිරිවැය මිලියන 4යි. නමුත් අදාළ ආදායම මිලියන 5ක් තියෙනවා. එහෙනම් මේ වගේ අවස්ථාවකදී මේ විශේෂ ඇණවුම අපිට බාර ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අන්න එහෙමයි තීරණය කරන්නේ. අදාළ ආදායමයි අදාළ පිරිවැයයි සංසන්දනය කරලා බලලා අපි යොදන පිරිවැයට වඩා වැඩි ආදායමක් මේ විශේෂ ඇණවුමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා නම් අපිට පුළුවන් මේ ඇණවුම බාර ගැනීම කරන්න. හැබැයි මේ ලැබෙන ආදායමට වඩා පිරිවැය වැඩි වුණොත්
මේ ඇනවුම අපි බාර ගැනීම සිදු කරන්නේ නැහැයි කියලා පුතාලා මතක තියාගන්න. හරි. මම ඔයගොල්ලන්ට පොඩි නෝට් එකක් ෂෙයා කරන්නම්. ඒක ලියාගත්තා නම් හොඳයි. විනාඩියක් දෙන්න මට. හරි. මේ නෝට් එක ලියා ගන්න පුතේ. විශේෂ ඇනවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. විශේෂ ඇනවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. හරි. බලන්න මේ නෝට් එක ලියා ගන්න. ව්‍යාපාරයක් එදිනෙදා සිදු කරන කාර්යයන්ට අමතරව ලැබෙන අතිරේක ඇනවුමක් බාර ගැනීමේ තීරණ පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. විශේෂ ඇනවුම බාර ගැනීම හෝ බාර ගැනීම තීරණය කිරීම. එහෙම කරන්නේ අදාළ ආදායමයි අදාළ පිරිවැයයි සංසන්දනය කරලා බලනවා. ලාභයක්ද පාඩුවක්ද තියෙන්නේ කියලා. ලාභයක් නම් ධන නම් බාර ගැනීම යෝග්‍යයි. ඍණ නම් බාර ගැනීම යෝග්‍ය නොවේ. ලියාගෙන ඉවර වෙච්ච දරුවෝ මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරිනේ පුතේ ලියාගෙන ඉවරයිනේ. දැන් ඔයාලට පැහැදිලි මොකක්ද මේ විශේෂ ඇනවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කියන්නේ කියලා. දැන් එහෙනම් අපි බලමු මේකෙන් අභ්‍යාසයක් ලියාගමු. අභ්‍යාසයක් ලියාගමු දරුවනේ. හරි පුතාලා මේ අභ්‍යාසය ලියා ගන්න. ටිකක් ලොකු අභ්‍යාසයක් තියෙන වේගෙන් ලියා ගන්න ඕනේ. අභ්‍යාසය ලියා ගන්න මොකක්ද මේ විශේෂ කාර්යයක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තීරණයන් යටතේ අපි කරන අභ්‍යාසය. මේකේ තව කොටසක් තියෙනවා ලියන්න. ඉස්සලා ওই ටික ලියා ගන්නකො.
ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න පුතේ ඉවරයි කියලා. හරි ඉවරයි නේ පුතේ. මේකේ තව කොටසක් තියෙනවා මේ ටිකත් ලියා ගන්න. තව කොටසක් තියෙනවා පොදු කාර්ය පිළිවෙය කියන කොටස. ඒකත් ලියා ගන්න. ඊට පස්සේ ප්‍රශ්න යටින් ලියා ගන්න මෙම විශේෂ කාර්ය බාරගත යුතුද යන්න ඔබ විසින් තීරණය කළ යුතුය. හරි ඉවරයිනේ. අපි දැන් එකපාරක් ප්‍රශ්නය කියවලා බලමු. විශේෂ කාර්යයක් කරවා ගැනීම සඳහා ගනුදෙනුකරුවෙකු සීමිත ඕෂන් සමාගම වෙත පැමිණීම විමසා තිබේ. ඒ සඳහා රුපියල් ලක්ෂ 8ක ගාස්තුවක් ගෙවීමට ඔහු කැමැත්තෙන් සිටී. එම කාර්ය සඳහා පහත දෑ අවශ්‍ය වේ. DM2 DM3 කියන අමුද්‍රව්‍ය ප්‍රමාණයන් අවශ්‍යයිලු. අවශ්‍ය ප්‍රමාණය දීලා තියෙනවා. දැනටමත් තොගේ ඇති ඒකක ගාන දීලා තියෙනවා. තොගේ ඇති පොත්වල තොගේ ඇති ඒකකවල පොත් අගය දීලා තියෙනවා. උපලබ්ධි කළ හැකි අගය ප්‍රතිසම්පාදන පිළිවෙල. පිටතින් ගන්නවා නම් ඒකේ අගය. හරි. සීමිත ඕෂන් සමාගම DM2 ද්‍රව්‍ය නිතරම පාවිච්චි කරන අතර කාර්ය සඳහා DM2 ද්‍රව්‍ය යොදාගතහොත් අනිකුත් නිෂ්පාදන සඳහා ඉල්ලුම සපිරීම සඳහා DM2 නැවත ප්‍රතිසම්පාදනය කිරීම කළ යුතුය. වෙනත් කාර්යයක් සඳහා DM4 ද්‍රව්‍ය එකක 450ක් වෙනුවට ආදේශකයක් ලෙස DM3 ද්‍රව්‍ය තොගය යොදා ගැනීම අතර DM4 ද්‍රව්‍යයේ වත්මන් පිරිවැය ඒකකයක් රුපියල් 60යි. ඊට පස්සේ ශ්‍රමය ගැන කියනවා. ශ්‍රම පැය 3000ක් අවශ්‍ය වන අතර ශ්‍රම පිරිවැය පැයකට රුපියල් 60 බැගින් වේ. කෙසේ වුවත් ශ්‍රම සැපයුම සීමිත වන බැවින් මෙම කාර්ය බාරගතහොත් දැනට ස්ථාවර පොදු කාර්ය පිරිවැය ලෙස
දැනට ස්ථාවර පොදු කාර්ය පිරිවැය සහ ලාභය වෙනුවෙන් පැයකට රුපියල් 75 බැගින් දායකත්වයක් ලබා දී යයි අපේක්ෂිත ශ්‍රමිකයන් වෙනත් වැඩවලින් මෙම කාර්ය සඳහා යොදවා ගැනීමට සිදුවේ. මෙතන තියෙන ආවස්තික පිරිවැයන්නේ. පොදු කාර්ය ගැන කතා කරොත් විශාල පොදු කාර්ය පිරිවැය පැයකට රුපියල් 30ක් වන අතර ස්ථාවර පොදු කාර්ය පිරිවැය පැයකට රුපියල් 60 බැගින් අන්තර්ගාණය කරනු ලැබේ. මෙම විශේෂ කාර්ය බාරගත යුතුද යන්න ඔබ විසින් තීරණය කළ යුතුයි. හරි. එහෙනම් අපි බලන්න ඕනේ පුතේ අදාළ ආදායමයි අදාළ පිරිවැයයි කියන බලලා තමයි මෙම කාර්ය බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. හරි. බලන්න දාන්න අභ්‍යාසය කියලා. හරි. ඒකට මුලින්ම අපි දාගමු අදාළ ආදායම. රුපියල් ලක්ෂ 8යි. ඊළඟට පුතේ අදාළ පිරිවැය. අදාළ ආදායම ගත්ත අදාළ පිරිවැය. දැන් ද්‍රව්‍ය යනවා ද්‍රව්‍ය. DM එකෙන් අවශ්‍ය මුළු ඒක ගණන 1500යි ප්‍රතිසම්පාදන පිරිවැය 90යි. එහෙනම් ඒකක 1500ක් ඕන රුපියල් 90 ගන්න. ඒත් 1590 වැඩි කරපුවාම 1,35,000ක් යනවා. ඊට පස්සේ DM2 කොච්චරක් ඕනද පුතාලා? DM2 1500ක් ඕන. දැනටමත් ඔබේ තියෙනවා ඒකක 900ක්. හැබැයි මෙහෙම කියනවානේ. සීමිත ඕෂන් සමාගම DM2 ද්‍රව්‍ය නිතරම පාවිච්චි කරන අතර මෙම කාර්ය සඳහා DM2 ද්‍රව්‍ය යොදාගතහොත් අනිකුත් නිෂ්පාදන සඳහා ඉල්ලුම සපිරීම පිණිස DM2 නැවත ප්‍රතිසම්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේකට ගත්තොත් ආපහු නැවත පිටතින් ගන්න එපා. ඒතර 1500ටම දාන්න වෙන්නේ 70යි කියන 1500ටම දාන්න වෙන්නේ. මෙතන 9යි නෙමෙයි නේ පුතේ 90යිනේ. ඒතර 91.35. DM2 ගන්න වෙන්නේ 70 ගන්න. ඒතර පිරිවැය යනවා 1,50,000යි. ඒ කාර්යයට අදාළ. ඊට පස්සේ DM3 මෙහෙම කියනවානේ. වෙනත් කාර්යයක් සඳහා භාවිතා වන DM4 ද්‍රව්‍ය එකක ඒකක 450ක් වෙනුවට ආදේශකයක් ලෙස DM3 ද්‍රව්‍ය යොදාගත හැකිය. DM4 ද්‍රව්‍යයේ වත්මන් පිරිවැය ඒකකයක් සඳහා රුපියල් 60යි. දැන් ඒතර අපි DM3 ගත්තාම DM3 වල දැන් වත්මන් තත්ත්වයේ තියෙනවානේ ඒකක 300ක්. ඒ ගබඩාවේ තියෙන්නේ ඒකක 300යි. ඒතර ඒක විකුණන්න පුළුවන් අගේ ගන්න ඕන. ඒකක 300ක් රුපියල් 70 ගන්න. ඒක තමයි අදාළ පිරිවැය. ඊට පස්සේ ඒ වෙනුවට ආදේශකයක් විදිහට අරන් දාන්න DM4. DM4 එකක 450ක් රුපියල් 60 ගානේ. DM4 ඒකක 450ක් රුපියල් 60 ගානේ. එමනේ. ඒතර බලමු මේ දෙකෙන් මෙතන ගත්තාම දැන් මේකේ පිරිවැයට ගත්තොත් 300 වැඩි කිරීම 70 ගත්තොත් 21000යි. මෙතන 450 වැඩි කිරීම 60 ගත්තොත් 27000යි. එතකොට පුතාලා
දැන් DM3 භාවිතා කරොත් 21000 යන්නේ. DM4 ආදේශකයක් විදියට ගත්තොත් 27000ක් යනවා. ඒතර අපිට මෙතන මේ දෙකෙන් වැඩි අගය ගන්න. මේ දෙකෙන් වැඩි අගය. මේ දෙකෙන් වැඩි අගය තමයි කොස්ට් එක වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 27000. 27000 තමයි අපිට අදාළ පිරිවැය වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ශ්‍රමය. ශ්‍රම පැය 3000ක් අවශ්‍ය වන අතර ශ්‍රම පැයකට රුපියල් 60 බැගින් වේ. ශ්‍රම පැය 3000ක් ඕන පැයකට රුපියල් 60 ගන්න. රුපියල් 1,80,000යි. කෙසේ වෙතත් ශ්‍රම සැපයුම සීමිත බැවින් මෙම කාර්ය බාරගතහොත් දැනට ස්ථාවර පොදු කාර්ය පිරිවැය සහ ලාභය වෙනුවෙන් පැයකට රුපියල් 75ක දායකත්වයක් ලබා දී යයි අපේක්ෂිත ශ්‍රමිකයන් වෙනත් වැඩවලින් මෙම කාර්ය සඳහා යොදා ගැනීමට සිදුවේ. එතන තියෙනවා ආවස්තික පිරිවැයක්. ආවස්තික පිරිවැයක්. පැය 3000කට රුපියල් 75 ගන්න ලාභය කැප වෙනවා. 2,25,000ක් ආවස්තික පිරිවැය තියෙනවා. පොදු කාර්ය. විචල්්‍ය පොදු කාර්ය පිරිවැය පැයකට රුපියල් 30ක් වන අතර විචල්්‍ය පොදු කාර්ය පැය 3000ක් යනවා පැයකට රුපියල් 30 ගන්න. අනුදායි අතර ස්ථාවර පොදු කාර්ය පිරිවැය පැයකට රුපියල් 60 බැගින් අන්තර්ග්‍රහණය කරනු ලැබේ. ස්ථාවර පොදු කාර්ය පුතේ දැනටමත් ආයතනයේ යනවානේ. ඒතර ස්ථාවර පොදු කාර්ය ගත්තොත් අදාළ වෙන්නේ නැහැ. ඒක දැනටමත් දරලා තියෙන අදාළ නොවේ. එහෙම ලිව්වනම් හරි. අදාළ නොවන පිරිවැයයි. අදාළ නොවන පිරිවැයක් ඒක. ඒක අදාළ වෙන්නේ නැහැ. අදාළ නොවේ කියලා ලිව්වනම් හරිනේ. නොවන කියලා ලියනට වඩා වාක්‍යයක් විදියට නොවේ කියලා ලිව්වනම් හරි. දැන් බලන්න පුතේ ලාභය හෝ අලාභය ලක්ෂ 8න් අඩු වෙන්න ඕන 1.35යි 1.5යි 27000යි 180යි 225යි 90යි. ඒතර ඔය ටික ඔක්කොම අඩු වුණාම රුපියල් 38000ක් එනවා. මොකද පුතේ මේ ලාභය මේ කාර්යයේ ලාභය. එම නිසා මෙම විශේෂ ඇනවුම බාරගත හැක. එම නිසා මෙම විශේෂ ඇනවුම බාරගත හැක. එම නිසා මෙම විශේෂ ඇනවුම බාරගත හැක. හරි ලියා ගන්න පුතේ ටක් ගාලා. මේ කාර්යයෙන් රුපියල් 38000ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒක නිසා මේ කාර්යය බාර ගන්න පුළුවන්.
ගාන ලියාගෙන ඉවර වෙන්න පුතේ උත්තරේ. උපලබ්ධි කළ හැකි අගය කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. උපලබ්ධි කළ හැකි අගය කියන්නේ පුතේ විකුණන්න පුළුවන් අගය. ඒ කියන්නේ වර්තමානයේ ඒකකයක් විකුණනවා නම් ඒ විකුණන්න පුළුවන් අගයට කියනවා උපලබ්ධි කළ හැකි අගය කියලා. ඒ උපලබ්ධි කළ හැකි අගය අපි සාමාන්‍යයෙන් ගන්නේ වත්කමක කිසිදු භාවිතයක් තිබ්බේ නැත්නම්. يعني වත්ක කිසිම කාර්යයකට භාවිතා කරන්න බැරි නම් ඒ වත්කම සැලකිල්ලට ගද්දී. කියන්නේ ද්‍රව්‍ය කිසිම කාර්යයකට භාවිතා කරන්න බැරි නම් ඒ ද්‍රව්‍යයට අදාළ පිරිවැය වෙන්නේ උපලබ්ධිය අගය. හරිනේ දරුවනේ. රයිට්. ඊළඟ මාතෘකාව දාගන්න පුතාලා. නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ. නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ. නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ. අපි බලමු දරුවනේ මොකක්ද මේ නිපදවීම හෝ මිලට ගැනීමේ තීරණ කියන්නේ කියලා. මේ අහගන්නකො. ඒ කියන්නේ අපි බලන්න ඕන නිපදවීම කරන්න ගියොත් කොච්චර පිරිවැයක් යනවද? දැන් අපි දුමු කේක් එකක් හදන්න ගියොත් රුපියල් 750ක් යනවා. මිලදී ගැනීමට ගියොත් රුපියල් 400යි යන්නේ. එතන අපි මොකද කරන්නේ? නිපදවනවාද මිලදී ගන්නවා? මිලදී ගන්නවා. පිටතින් මිලදී ගන්නවා. අන්න එවැනි තීරණයකට තමයි කියන්නේ නිපදවීම හෝ මිලදී ගැනීමේ තීරණ. නිපදවීම හෝ මිලදී ගැනීමේ තීරණ. නිපදවීමට යන වියදමයි මිලදී ගැනීමට යන වියදමයි සංසන්දනය කරලා ඒකෙන් අඩුම පිරිවැයක් යන ක්‍රමයට මිලදී ගැනීම හෝ නිපදවීම සිදු කරනු ලබනවා නම් ඒකට කියනවා පුතේ නිපදවීම හෝ මිලදී ගැනීමේ තීරණ කියලා. හරි මම පුතාලාට නෝට් එකක් ෂෙයා කරන්න ඒක ලියා ගන්න. නිපදවීම හෝ මිලදී ගැනීමේ තීරණ. හරි මේක ලියා ගන්න පුතේ. නිපදවීම හෝ මිලදී ගැනීමේ තීරණ.
හරිනේ දරුවනේ ලියාගෙන ඉවරයිනේ. right. එහෙනම් අපි ඊළඟට ඒකෙත් අභ්‍යාසයක් ලියාගමුද පුතේ? අභ්‍යාසයක් හදමුනේ නැත්තම් මිලදී ගැනීමේ තීරණ ගැන අදහසක් එන්නේ නැහැ නේ ඔළුවට. හරි. පුතාලා මෙහෙම කරන්න මේ අභ්‍යාසය ලියා ගන්න. දැන් ඔයාලගේ ස්ක්‍රීන් එකේ ෂෙයා වෙයි අභ්‍යාසය. මේ ෂෙයා කරන අභ්‍යාසය ලියා ගන්න. මේ අභ්‍යාසය ලියා ගන්න පුතේ.
හරිනේ දරුවනේ ලියාගෙන ඉවරයිනේ. බලමු අපි. සීමිත චමෝදි සමාගම ක්‍රීඩා උපකරණ නිපදවීමේ ව්‍යාපාරයක නිරතව සිටී. සමාගම වාර්ෂිකව ඒකක 50000ක් රුපියල් 800 බැගින් අලෙවි කරන අතර නිෂ්පාදන පිරිවැය පහත පරිදි වේ. ද්‍රව්‍ය ශ්‍රමය විචල්්‍ය පොදු කාර්ය ස්ථාවර පිරිවැය. එකක පිරිවැය. ආශා විසින් මෙම ඒකකයක් රුපියල් 600 බැගින් සැපයීමට හැකි බව ගැනුම් කළමනාකරුට දැනුම් දී ඇත. නිෂ්පාදනය සඳහා අන්තර්ග්‍රාහිත ස්ථාවර ශ්‍රම පිරිවැය රුපියල් මිලියන 2.725කි. ඒ අනුව මෙම භාණ්ඩය නිපදවීම පිළිබඳ කළමනාකරණයට උපදෙස් දෙන්න. ඊට පස්සේ B අකුර කියලා වෙනම ප්‍රශ්නයක් අහනවා. ඒක අපි දෙවනුව කියවමු. මුලින්ම බලන්න තියෙන්නේ මේ පළවෙනි අවස්ථාවේදී මේ භාණ්ඩය නිපදවනවද එහෙම නැත්නම් මිලදී ගන්නවද කියන තීරණය. දැන් මිලදී ගන්නවා නම් 600ක් යනවා. නේද? හරි අපි එහෙනම් දාගමු. හරි බලමු ළමයි. නිපදවීම. ඒ අකුරට උත්තරය ගත්තොත් මුලින්ම අපි බලමු පිටතින් මිලදී ගැනීමට. පිටතින් මිලදී ගැනීමට ගියොත් රුපියල් 600ක් යනවා. ඊට පස්සේ නිපදවීමට ගියොත් බලමු අදාළ පිරිවැය කොහොමද කියලා. ද්‍රව්‍ය ශ්‍රමය විචල්්‍ය පොදු කාර්ය 300යි 200යි 100යි. ද්‍රව්‍ය 300යි ශ්‍රමය 200යි විචල්්‍ය පොදු කාර්ය 100. හැබැයි ස්ථාවර පොදු කාර්ය මොකද පුතේ? ස්ථාවර පොදු කාර්ය කියන්නේ මොකද්ද? ආයතනය වෙනුවෙන් දරපු ස්ථාවර පිරිවැය. ඒ ආයතනය වෙනුවෙන් දරපු ස්ථාවර පිරිවැය මේ වෙනකොටත් වැය වෙලා ඉවරයි. අපි මොන තීරණය ඉදිරියට ගත්තත් ඒ දරපු පිරිවැය අපි වැය කරපු පිරිවැය කිසිදු හේතුවක් මත වෙනස් වෙන්නේ නැහැ. මොකද උදාහරණයක් ඇටියට හිතන්න කර්මාන්ත ශාලාවට ගියපු කුලිය. කර්මාන්ත ශාලාවට ගියපු වරිපණම් ගාස්තුව. කළමනාකරුගේ වැටුප. මේ වගේ දේවල් පුතේ අපි නිපදවන්න තීරණය කරත් පිටතින් මිලදී ගන්න තීරණය කරත් ඒ මොන සාධකයේ තීරණය කරත් ඒ පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැය නතර වෙන්නේ නැහැ. දැන් කළමනාකරුවෙක් ගත්තා නම් එයාට පඩිය ගෙවන්න මේපෑ. එයාගේ වේතනය එයාට ගෙවන්නම ඕන. කර්මාන්ත ශාලාවක් අරන් තියෙන නිසා ඒකට කුලිය අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. වරිපණම් ගාස්තුව අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. නිපදෙව්වත් පිටතින් මිලදී ගත්තත් අනිවාර්යෙන් මේ ගාස්තුව දරන්න වෙනවා. ඒක නිසා ස්ථාවර පිරිවැය කියන්නේ ස්ථාවර පොදු කාර්ය කියලා කියන්නේ අදාළ නොවන පිරිවැය. එතකොට පුතේ නිපදවන්න ගියොත් ඒත් රුපියල් 600යි යන්නේ. එතකොට ලාභෙකුත් නැහැ අලාභෙකුත් නැහැ. මොකද දැන් වැඩේ වෙන්නේ? හැබැයි මෙතන පොඩි අවුලක් ආව නේද? ශ්‍රමය මෙතන මේ පල්ලෙහා පොඩි වාක්‍යයක් කියනවනේ පුතේ ඒකත් චුට්ටක් බලන්න වෙනවා. ආශා සමාගම විසින් මෙම ඒකකයක් රුපියල් 600 බැගින් සැපයීමට හැකි බව ගැනුම් කළමනාකරුට දැනුම් දී ඇත. නිපදවීම සඳහා අන්තර්ග්‍රාහක ස්ථාවර ශ්‍රම පිරිවැය රුපියල් මිලියන 2.25ක්. ඒ අනුව මෙම භාණ්ඩයේ නිපදවීම පිළිබඳ කළමනාකරණයට උපදෙස් දෙන්න. ඒ කියන්නේ මේ භාණ්ඩ 50000ක්නේ හදන්න යන්නේ. එතකොට දැන් 200 ගන්නම බැහැනේ. 200න් ඒක ඇතුලේ ස්ථාවර එකක් තියෙනවලු. ඒක අයින් කරලා ගන්න ඕනේ. ඒ ස්ථාවරයක බලමු ස්ථාවර ශ්‍රමය.
2.5 කියන්නේ 225යි. ඒකක 50000ක් නේ හදන්නේ. එතකොට එකකට ස්ථාවර ශ්‍රමය කීයක් යනවද පුතේ? ස්ථාවර ශ්‍රමය 2.25යි. ස්ථාවර ශ්‍රමය බලන්න කීයක් යනවද කිය. එකකට යනවා ස්ථාවර ශ්‍රම පිරිවැය 45ක්. එතකොට මේ 200 ගද්දි 200න් 45ක් අයින් කරලා ගන්න ඕනේ. මොකද ඒක ස්ථාවරයිනේ. ස්ථාවර ශ්‍රමය තියෙනවලු. අර පල්ලෙහා වාක්‍යයක තිබ්බේ. අපි ඒකයි අයින් කරේ ඒක. ඒතර 200න් 45ක් ගියාම 155යි. එහෙනම් පුතේ බලමු මෙතන පිරිවැය කීයද කියලා. 100යි 155යි 300යි. ඔක්කොම එකතු වෙනවා 555ක්. දැන් මොකද හිතන්නේ නා? දැන් මෙතන පිටතින් මිලදී ගත්තොත් 600ක් යනවා. නිෂ්පාදනය කරොත් යන විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය විතරයි ගන්නෙ. විචල්්‍ය පිරිවැය යනවා. අතර නිපදවීමට යන විචල්්‍ය පිරිවැය විතරයි ගන්නෙ. ස්ථාවර පිරිවැය දැන්ටමත් දරලානේ තියෙන්නේ. ඒක සැලකිල්ලට ගන්නෙ නැහැ. එනවා 45යි. 45ක් ලාභයි. එහෙනම් පොඩි වාක්‍යයක් අපි ලියමු. භාණ්ඩ ආයතනය තුල නිපදවීමෙන් රුපියල් 45ක ලාභයක් ලැබේ. රුපියල් 45ක ලාභයක් ලැබේ. ඒ කියන්නේ පිටතින් මිලදී ගන්න ගියොත් 600ක් යනවා. ආයතනය තුල නිෂ්පාදනය කරොත් යන්නේ 555යි. ඒතර පිටතින් මිලදී ගන්නවට වඩා ව්‍යාපාර ආයතනය තුල නිෂ්පාදනය කරොත් අපිට එකකට රුපියල් 45 ගානේ ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එකකට රුපියල් 45 ගානේ ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද පුතාලා? මේක ලියා ගන්න ටක් ගාලා. හරි ඉවරයි නේ පුතාලා. දැන් අපි ඊළඟට ඊළඟ අවසාන තීරණයට යන්. මොකක්ද අවසාන තීරණය? විශේෂ ඇනවුමක් බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. හරි. ඒ විශේෂ ඇනවුම බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම. ඒක කරා පිටතින් මිලදී ගැනීමේ තීරණ කරා. ඊළඟට අවසාන තීරණය තමයි පුතේ අන්තිම තීරණය තමයි වසා දැමීමේ තීරණ. වසා දැමීමේ තීරණ. මොකද පුතේ මේ වසා දැමීමේ තීරණ කියන්නේ? ඒ කියන්නේ අපි ආයතනය ඇතුලේ මෙහෙම අංශ ගොඩක් තියෙනවානේ.
මේම අංශ ගොඩක් තියෙනවා. අපි හිතමු මේක ACBS ආයතනය. අපේ අධ්‍යාපන ආයතනය ACBS ආයතනය. මේකේ තියෙන අංශ AAT කරන අංශය, A level පන්ති පවත්වන අංශය, O level පන්ති පවත්වන අංශය, බැංකින් පන්ති පවත්වන අංශය, හරි බැංකින් පන්ති පවත්වන අංශය, වරලත් ගණකාධිකාරී වරලත් ගණකාධිකාරී පන්ති පවත්වන අංශ එක ආයතනය ඇතුලේ අංශ ගොඩක් තියෙනවා. එතකොට දැන් අපි තීරණය කරනවා චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි පවත්වන අංශය පවත්වාගෙන යනවද වසා දමනවද කියලා. එතකොට මේ අංශය බලනවා පුතේ, මේ අංශයට අදාළ ආදායම් බලනවා. මේ අංශයට අදාළ ආදායම අපි හිතමු 4 මිලියන් තියෙනවා. මේ අංශයට අදාළ පිරිවැය, ඒ කියන්නේ දේශකවරුන්ට ගෙවන ගාස්තුවයි, දරුවන්ට දෙන පහසුකම් ගාස්තුවයි ඔක්කොම බලපුවාම 5 මිලියන් විතර යනවා මාසෙකට. හරි 5 මිලියන් විතර යනවා මාසෙකට. එතකොට මේ අංශය පවත්වාගෙන යන්නේ නැහැ. අපි මේක වසා දමනවායි කියලා තීරණය කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ පුතේ? මේ අංශ වලින් උපය ගන්න ලාභයෙන් කොටසක් මේ අංශයට අපිට ලබා දෙන්න වෙනවා. මේ මිලියනයක පාඩුවක් තියෙනවා. මේ මිලියනේ පාඩුව මේ අනිත් අංශ වලින් තමයි ආවරණය කරගන්න වෙන්නේ. හරි? ඉතින් අර කලින් ප්‍රශ්නේ B කොටස කරේ නෑනේ. ඒකට චුට්ටක් ඉනු මේක පොඩ්ඩක් තේරුම් කරලෙමු. එතකොට මේක අංශයක් පවත්වාගෙන යනවා නම් එක අංශයක් වසා දමනවා නම් හෝ පවත්වාගෙන යනවා නම් අපි තීරණය කරන්න ඕනේ මේකට අදාළ ආදායම සහ මේකට අදාළ පිරිවැය තීරණය කරලා අදාළ ආදායමට වඩා අදාළ පිරිවැය වැඩි නම් අපි අංශය වසා දමන්න තීරණය කරන්න ඕනේ. හරි අපි චුට්ටක් ඉස්සලා මගහැරීමක් වෙලා ආවා පුතේ. අර කලින් අභ්‍යාසයේ B අකුරට උත්තරේ ලිව්වේ නෑ. මේක අපි දැන් තේරුම් කරලා ඉවරයිනේ. B අකුරට උත්තරේ ලියලා නෝට් එක ලියාගමු මේකට ඈ. B අකුරට නෝට් එක B අකුරට පිළිතුරු ලියමු. කලින් එකේ B අකුරට. දැනට නිපදවන උපකරණ සඳහා භාවිතා කරන සම්පත් උපයෝගී කර වෙනත් භාණ්ඩයක් නිපදවා ඒකකයක් රුපියල් 500 බැගින් විකිණීමට හැකි බවත් නව භාණ්ඩයෙන් ඒකක 75000ක් නිපදවිය හැකි බවත් දැනුම් දී ඇත. වෙනත් භාණ්ඩය නිපදවීමට රුපියල් 440ක ආන්තික පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම් දැනට නිපදවන භාණ්ඩය තවදුරටත් නිපදවිය යුතුද නැතහොත් පිටතින් මිලදී ගත යුතුද යන්න තීරණය කරන්න. හරි. දැන් අපි බලන්න ඕන අර අලුතින් භාණ්ඩයක් එනවලු ඒකක 500ක්. ඒකකයක් 500 ගානේ විකුණන්න පුළුවන්ලු. ඒක ගන්න 440ක ඒක හදන්න 440ක ආන්තික පිරිවැයක් යනවලු. එමු කියලානේ කියන්නේ. හරි. අපි ආයෙ බලමු. පිටතින් මිලදී ගැනීමට ගියොත් 600ක් යනවා. නිපදවීමට ගියොත් අදාළ පිරිවැය කීයද? නිපදවීමට ගියොත් අදාළ පිරිවැය මේ තියෙන්නේ. අපි හදාගත්තනේ. 300යි 155යි 100යි. අදාළ පිරිවැය යනවා 555ක්. එතකොට ආයෙ කියනවා තව වාක්‍යයක් මේ විදිහට කියනවා. දැනට නිපදවන උපකරණය සඳහා භාවිතා කරන සම්පත් උපයෝගී කරගෙන වෙනත් භාණ්ඩයක් නිපදවා ඒකකයක් 500 බැගින් විකිණීමට හැකි බව. දැන් පුතේ අපිට පුළුවන් මේ නිපදවීම නතර කරලා පිටතින් මිලදී ගන්න මේ භාණ්ඩය. එතකොට මේ නිපදවීම නතර කරපු හින්දා ඒ සම්පත් ටික භාවිතා කරලා වෙන භාණ්ඩයක් හදන්න පුළුවන්. ඒ හදන භාණ්ඩය තමයි 500කට විකුණන්න පුළුවන් කියලා කියන්නේ. ඒකක 75000ක් නිපදවිය හැකි බවත් දැනුම් දී ඇත. කෙසේ වෙතත් භාණ්ඩයේ නිපදවීමට 440ක ආන්තික පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම්. හරි 440ක ආන්තික පිරිවැයක් යනවලු. මෙම භාණ්ඩය තවදුරටත් නිපදවිය යුතුද නැතහොත් පිටතින් මිලදී ගත යුතුද? දැන් මුතේ දැන් තේරුම් ගන්න. දැන් අපිට මෙතනින් චුට්ටක් වෙන් කරගමු. දැන් එකක් විකුණන්න 500කට වික්ක හැකි 440ක් කොස්ට් එක යනවා. එතකොට අපිට කීයක් ලාභයිද එක විකුණන ඒකකයකින්? ඒ වෙනම හදලා වික්කොත් ඒ එකකින් රුපියල් 60ක් ලාභයි. රුපියල් 60ක් ලාභයි. හැබැයි
එකකින් 60ක් ලාභයි. කලින් උනේ මොකද්ද? කලින් අපි තිබ්බේ ඒකක 75000ක් මේකෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් ඒකක 75000යි. කලින් නිෂ්පාදනය කරේ ඒකක 50000යි. ඉස්සලා කලින් එකේ දැන් 9 තමයි ඒකක එක එකකයකට රුපියල් 60ක එක එකකයකට රුපියල් කීයක ලාභයක් ලැබෙන්නේද? 60ක ලාභයක් ලැබෙන්නේ. නේ මෙතනින් එකකට 60ක ලාභයක් ලැබෙනවා. අර කලින් අපි නිෂ්පාදනය කරපු ප්‍රමාණය ගියේ 50000යි. මේ සාමාන්‍ය නිපදවු භාණ්ඩයෙන් ඒකක 50000යි හැදුවේ. එහෙනම් අපි බලන්න ඕන කලින් ඒකක 50000ක් නම් හැදුවේ මේකෙන් ඒකක 75000ක් නේ. 75000ක් හදන්න පුළුවන් නම් කීයක ආවස්තික පිරිවැයක් ආවම වෙනවද අපිට නැති වෙලා යනවද කියලා. එහෙනම් අපි මේකේ අනුපාතයක් විදියට බලමු. අහිමි වන ඒකක ගාන ගත්තොත් 75000 බෙදීම 50000. එතකොට එකකට අහිමි වෙන ප්‍රමාණය 1.5යි. එහෙනම් ආවස්තික පිරිවැය ගත්තොත් ඒකකයකට 60යි 1.5කට රුපියල් 90යි. එකකට රුපියල් 90 ගානේ ආවස්තික පිරිවැයක් අහිමි වෙනවා. එහෙනම් මෙතන අපි දාන්න පුළුවන් ආවස්තික පිරිවැය රුපියල් 90 ගානේ ආවස්තික පිරිවැයක් යනවා. නම් දැන් බලමු කීයක පිරිවැයක් යනවාද කියලා. 555යි 90යි ඔක්කොම 645ක් යනවා. 645ක පිරිවැයක් යනවා. එහෙම වුණොත් පුතේ 45ක් පාඩුයි. එහෙමනම් 9 ඒකකයේ පිටතින් හදනවා නම් 9 ඒකකයේ ආයතනය ඇතුලේ හැදුවොත් පිටතින් මිලදී ගැනීම වාසිදායක වේ. පිටතින් මිලදී ගැනීම වාසිදායක වේ. පිටතින් මිලදී ගැනීම වාසිදායක. මොකද දැන් වෙන එකකුත් හදන්න තියෙන පිරිවැය දැන් ආයතනය ඇතුලේ හදන මේ ඒකකේ නතර කරලා මේ ඒකකේ නතර කරලා ඒ සම්පත්තික යොදාගෙන වෙන ඒකකයක් හැදුවොත් අපිට යනවා එතකොට ආයතනයට අදාළ පිරිවැය යනවා 645ක්. එතකොට පිටතින් මිලදී ගන්න එක වාසිය. එතකොට හොඳම ප්ලෑන් එක මොකද්ද මේ වෙලාවේදී? පිටතින් මේ හදා හිටපු භාණ්ඩය පිටතින්ම ගන්නවා. ඒ වෙනුවට අලුත් ඒකක 75000ක් නිෂ්පාදනය කරනවා රුපියල් 500 ගානේ විකුණන්න. ඒතර ප්‍රොඩක්ෂන් දෙකක් වෙලා. ලියා ගන්නකො. හරිනේ ඒක ලියාගෙන ඉවරයිනේ. right. දැන් ඊළඟට වසා දැමීමේ තීරණයක් කියන්නේ පුතේ ආයතනයකට යන ආයතනයේ එක අංශයකට යන පිරිවැය බලලා ඒ අංශයට අදාළ ආදායමයි ඒ අංශයට අදාළ පිරිවැයයි බලලා ආදායමට වඩා පිරිවැය වැඩි නම් අංශය වසා දමනවා. පිරිවැයට වඩා ආදායම වැඩි නම් අංශය දිගින් දිගටම පවත්වාගෙන යාම කරනවා. ඒකට තමයි වසා දැමීමේ තීරණ කියලා කියන්නේ. හරි. උදාහරණයක් මම නෝට් එකක් දාන්නම් වසා දැමීමේ තීරණ. ලියා ගන්න බලන්න. එනවා shut down decision කියලා. වසා දැමීමේ තීරණ. මේ වගේ තීරණ ගොඩක් වෙලාවට ආයතනවල ගන්න වෙනවා. මොකද මේ වගේ කාලයකදී නම් ඉතාමත් වැදගත් කොවිඩ් වගේ සිටුේෂන් එකකදී අංශයක බලන්න ඕන ආයතනයක් පවත්වාගෙන යනවාද ඒ අංශය වසා දමනවාද කියලා බලන්න ඕන. හරි. ගන්න පුතේ වසා දැමීමේ තීරණ shut down decision.
ඉක්මනට ලියා ගන්න බලන්න නෝට් එක. වසා දැමීමේ තීරණ. හරි ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න පුතේ ලියලා ඉවරයි කියලා.
හරිනේ දරුවනේ එළියට ඉවරයිනේ. දැන් ඔයාලට මම අද දවසේ කතා කරපු අන්තිම මාතෘකාව තමයි වසා දැමීමේ තීරණ. ඒකෙන් අභ්‍යාසයක් ලියා ගන්න පුතාලා. ඒ අභ්‍යාසය ලියාගෙන ඒකත් හදලා ඊට පස්සේ අද දවසේ වැඩ කටයුතු නතර කරනවා. හරි දරුවනේ ලියා ගන්න මේ අභ්‍යාසය. වසා දැමීමේ තීරණ ගැන කතා කරන්නයි යන්නේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේ සීමාකාරී සාධක ඇගීම කියන මාතෘකාව කතා කරනවා. එතන මේ පාඩමේ තව ඉතුරු වෙලා තියෙන්නේ සීමාකාරී සාධක ඇගීම කියන කොටස තියෙනවා. තව තියෙනවා අවදානම් සහ අවිනිශ්චිතතාවයන් හමුවේ තීරණ ගැනීම කියලා. ඊතර පුතේ තව මේ පාඩම ඉවර වෙන්න අපිට සසම්භාවී ගෙවුම් වගු ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. පාඩම ඉවර කරන්න අපිට දවස් 3ක් විතර තව යාවි. දවස් 3කින් වගේ පාඩම ඉවර කරගන්න පුළුවන්. පැය දෙකේව 3ක් විතර තව යයි. ඊට පස්සේ අපිට තව එකම එක පාඩමයි ඉදිරි වෙන්නේ අයවැයකරණය කියන පාඩම. ඒක අපි එක දවසකින් සාකච්ඡා කරලා ඉවර කරමු. එතකොට සිලබස් එක ඉවර කරගන්න පුළුවන්. Visual PLC නිපදවන SAT භාණ්ඩවලට අදාළව පසුගිය වසර සඳහා පහත තොරතුරු ඔබට සපයා ඇත. විකුණුම් විචල්්‍ය පිරිවෑ දායකය ස්ථාවර පිරිවෑ ලාභය හෝ අලාභය. ඒ භාණ්ඩය මගින් අලාභ ලැබෙන නිසා එහි නිෂ්පාදනය නතර කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම ඍජු ශ්‍රම පැය මත ස්ථාවර පොදු කාර්ය පිරිවෑ එක් භාණ්ඩයට අන්තර්ග්‍රහණය කරයි. භාණ්ඩය නතර කිරීම පිළිබඳ සමාගමට උපදෙස් දෙන්න. දැන් අර ඒ භාණ්ඩය අවාසි අලාභයක් නේ තියෙන්නේ. ඒකට උපදෙස් දෙන්න කියනවා. ඒ නිපදවීමේදී මිලියන 5ක අමතර ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ නම් ඔබගේ තීරණයේ වෙනසක් ඇති වේද කියලා අහනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම ඊළඟට කියවන්නම්. ඉතලා ආයන්නයි ලියා ගන්න. ආයන්න කියලාත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඊළඟට දාන්න. ඔක ලියාගෙන ඉවරනාට පස්සේ
හරි දරුවනේ ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ඒත් එක්කම ලියා ගන්න මෙතන. එහෙන් ඊට ආහි තොරතුරු වලට අමතරව ඒ නිපදවීම නතර කොට එම සම්පත් භාවිතයෙන් වයි භාණ්ඩය නිපදවා රුපියල් මිලියන 50ක විකුණුම් ආදායමක් ලබා ගැනීමට සමාගමට හැකියාව ඇති බව සලකනවා. වයි භාණ්ඩ නිපදවීම සඳහා මිලියන 30ක විචල්්‍ය පිරිවැයක්ද මිලියන 5ක අතිරේක ස්ථාවරපෑයක්ද දැරීමට සිදුවේයි බලාපොරොත්තු වේ. ඔබගේ තීරණයෙහි වෙනසක් ඇති වේද යන්න දක්වන්න. මේකත් ලියාගෙන මැසේජ් එකක් දාන්න පුතේ. එතකොට අපි ගාන හදමු ඊළඟට. හරිනේ දරුවනේ. ඉවරයිනේ. right. දැන් අපි බලමු මුලින්ම අයන්න. අපෙන් අහන ඒ භාණ්ඩය නතර කිරීම පිළිබඳව සමාගමට උපදෙස් දෙන්න. දැන් පුතේ ඔයාලට බැලුවොත් ඒ භාණ්ඩය මේක අපි තීරණය කරන්න ඕනේ ලාභයේ දිහා බලලා නෙමෙයි. දායකයේ දිහා බලලා. දායකයේ දිහා බලලා. දැන් මෙන්න බලන්න. දැන් මේකේ ඒ භාණ්ඩේ පාඩුවක් නේ තියෙන්නේ. ඒ භාණ්ඩේ පාඩුවක් තියෙනවා. දැන් ඒ භාණ්ඩය පවත්වාගෙන ගියොත් ඒ භාණ්ඩය නිපදවීම. ඒ නිපදවනවා නම් ආයතනයේ මුළු දායකය කීයද පුතේ? ආයතනයේ මුළු දායකය. අපි කම්පැනි එකට වෙන සමස්ත ඉෆෙක්ට් එක බලන්න ඕනේ. ඒතර දායකයේ තියෙනවා S ගෙන් 20යි, A ගෙන් 15යි, T ගෙන් 25යි. ඔක්කොම දායකයේ තියෙනවා 60. ස්ථාවර පිරිවැය.
කීයක් යනවද ස්ථාවර පිරිවැය? 17යි 18යි 20යි නේ. ඒතර 55ක් යනවා. දැන් ඒ නිපදව ඒ පවත්වාගෙන යාම. ඒ නිපදවීම නෙමෙයි ඒ පවත්වාගෙන යාම. එතකොට ආයතනයේ ලාභයේ තියෙනවා 5ක්. බලමු ඒ නතර කිරීම. ඒ නතර කරොත් මොකද වෙන්නේ කියලා. එතකොට මුළු දායකය කීයද? ඒ නතර කරොත්. එතකොට ඒකෙන් ලැබෙන දායකය නතර වෙනවනේ පුතේ. ඒතර 20යි 25යි විතරයි දායක දෙක ලැබෙන්නේ. 20යි 25යි කියන්නේ 45යි. ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය. ඒ නතර කරාට ඒක ස්ථාවර පිරිවැය යනවා. ඒ කියන්නේ 55ම ස්ථාවර පිරිවැය යනවා. එතකොට 10ක් කම්පැනි එකට අලාභයි. එහෙනම් මොකද කියන්නේ? එම නිසා ඒ අංශයේ ධන දායකයක් බැවින් පවත්වාගෙන යාම යෝග්‍ය වේ. හැමතිස්සෙම මතක තියාගන්න ඒ අදාළ අංශයේ අලාභයක් තිබ්බත් ධන දායකයක් තියෙනවා නම් දායකයේ ධනාගයක් නම් ඒ අංශය වහලා දාන එක තුලින් වෙන්නේ පාඩුවක් වැඩි වෙන එක. තේරුණානේ? දැන් බලන්න මේ ඒ අංශය අලාභ ලබගෙන හරි පවත්වාගෙන ගියොත් කම්පැනි එකට 5ක් ලාභයි ඕවරෝල් බලපුවාම. හැබැයි ඒ වහලා දැම්මොත් ඒකේ ස්ථාවර පිරිවැය නතර වෙන්නේ නැහැ නේ. ඒකේ ස්ථාවර පිරිවැය කොහොමද යනවනේ. එතකොට කම්පැනි එකට අලාභයි 55ක්. එතකොට ඒ අංශයේ පාඩු ලැබුවත් දායකයේ ධනාගයක් නිසා ඒ අංශය පවත්වාගෙන යාම තමයි යෝග්‍ය වෙන්නේ. හරි. ඊට පස්සේ ඒ අංශ ඒ පවත්වාගෙන යාම ඒ නතර කිරීම. ඊළඟට ආයන්න. ඒ නිපදවීමේදී රුපියල් මිලියන 5ක අමතර ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ නම් ඔබගේ තීරණයෙහි යම් වෙනසක් ඇති වේද කියලා අහනවා. හරි. බලමු ඒ නිපදවීමේදී අමතරව රුපියල් මිලියන 5ක අමතර ස්ථාවර පිරිවැයක් යනවලු. එතකොට බලමු මොකද වෙන්නේ කියලා. ඒ හදද්දී යාට අමතර ස්ථාවර පිරිවැයක් යනවලු මිලියන 5ක. ඒගේ ඒ නිපදවීම. එතකොට එයාගේ විකුණුම් කීයද? මිලියන 40යි. විචල්්‍ය පිරිවැය කීයද? මිලියන 25යි. නැත්නම් 25යි. අමතර ස්ථාවර පිරිවැය මිලියන 5ක් වැය වෙනවා. එතකොට 30ක් යනවා අදාළ පිරිවැය. ඒත් 10ක දායකයක් තියෙනවා. කියන්නේ දැනටමත් දරපු ස්ථාවර පිරිවැය වැඩක් නැහැ. තාමත් 10ක ලාභයක් තියෙනවා දායකයක්. ඒත් ධන අගයක් ධන දායකයක් තියෙන නිසා ඒ පවත්වාගෙන යාම යෝග්‍ය වේ. වර්ධනය වන ස්ථාවර පිරිවැය ගන්නවා. අමතර ස්ථාවර පිරිවැය හරි වර්ධනය වන ස්ථාවර පිරිවැය හරි කැමති එකක් ලියාගන්න. ඒක ගන්නවා. මොකද පුතේ මේ අපේ තීරණයක් ප්‍රතිඵලයක් මතනේ. ඒතර අපේ තීරණයක ප්‍රතිඵලයක් මත වැඩි වෙනවා නම් ස්ථාවර පිරිවැය ඒක සැලකිල්ලට ගන්නවා. විචල්්‍ය පිරිවැයත් හැදුවොත් නේ යන්නේ ඒකත් සැලකිල්ලට ගන්නවා. හරි. ඊට පස්සේ ඇයන්න. බලමු ඇය අවස්ථාවේ මොකද කියන්නේ කියලා. ඉහත ආහි තොරතුරු වලට අමතරව ඒ නිපදවීම නතරකොට එම සම්පත් භාවිතයෙන් වයි භාණ්ඩය නිපදවා මිලියන 50ක ආදායමක් ලබා ගැනීමට හැකියාව ඇති බව සලකන්න. ඒ කියන්නේ ආහි තොරතුරු වලට අමතරව. ඒ කියන්නේ ඒ නිපදවීම යනකොට ආහි තොරතුරු වලට අමතරව. එතකොට විකුණුම් මිලියන 40යි. ඒකෙන් අඩු කරන්න ඕන අදාළ පිරිවැය විචල්්‍ය පිරිවැය යනවා
මිලියන 25යි. වර්ධනය වන ස්ථාවර පිරිවැය මිලියන 5ක් යනවා. තව මොකද කියන්නේ y භාණ්ඩ හදන්න පුළුවන්ලු. ආතොරතුරු වලට අමතරවනේ. ඒතර ආතොරතුරු ටික ගත්තා. අරගෙන y භාණ්ඩ නිපදවා මිලියන 50කට විකුණුම් ආදායමක් ලබා ගැනීමට සමාගමට හැකියාවක් ඇති බව සලකන්න. y නිපදවීම සඳහා මිලියන 30ක විචල්්‍ය පිරිවැයක්ද මිලියන 5ක අතිරේක ස්ථාවර පිරිවැයක්ද දැරීමට සිදුවේ යයි බලාපොරොත්තු වේ. ඒතර එතන බිහි වෙනවා ආවස්තික පිරිවැයක්. ආවස්තික පිරිවැයක්. ඒ කියන්නේ ආවස්තික පිරිවැය ගත්තොත් කීයක ආදායමක් උපයනවලුද පුතේ? 50ක ආදායමක් උපයනවලු. y වලින් y වල ආවස්තික පිරිවැය. හැබැයි ඒකට පිරිවැය යනවලු විචල්්‍ය පිරිවැය මිලියන 30යි අතිරේක ස්ථාවර පිරිවැය මිලියන 5යි. එතන මේකෙන් මිලියන 30කුයි මිලියන 5කුයි අඩු කරන්න ඕන. එතන මිලියන 15ක ආවස්තික පිරිවැයක් තියෙනවා. දැන් කීයද අදාළ පිරිවැය? 40යි 45යි. දැන් ආදායමට වඩා දායකයේ ඍණාගයක්. ඒක නිසා එම නිසා නැත්නම් ඩොට් තුනක් දාලා එම නිසා ඒ නතර කිරීම යෝග්‍ය වේ. ඒ නතර කිරීම යෝග්‍යයි. ඇයි එතන අපිට තව වැය වෙනවා y භාණ්ඩය හදන්න අවස්ථාව කියන්නේ. ඒ නතර කරොත් ඒකෙන් y භාණ්ඩ හදන්න අවස්ථාවක් තියෙනවා. එහෙනම් ඒ පවත්වාගෙන යාමේ පිරිවැය බලද්දි y නතර කිරීමේ ඒ කියන්නේ y හැදුවොත් ඒකෙන් අහිමි වෙන ලාභය ඒ කියන්නේ ආවස්තික පිරිවැයත් මේකට සැලකිල්ලට ගන්න ඕන. මොකද ඒකේ විකල්ප අවස්ථාවක් තියෙනවා මේ සම්පත් ටික යොදාගෙන කරන්න පුළුවන්. හරි. එතකොට ඒ නතර කිරීම යෝග්‍යයි. හරි. ඊට පස්සේ පුතේ මාතෘකාවක් දාලා තියාගන්න දරුවෝ ටික තනි සීමාකාරී සාධක ඇති විට තීරණ ගැනීම. තනි සීමාකාරී සාධක ඇති විට තීරණ ගැනීම. ඒක අපි ඊළඟ දවසේ පන්තියේදී සාකච්ඡාවක් දාමු පුතේ. මම ඔයාලට ආයේ පන්තිය පැවැත්වෙන දිනය පිළිබඳව WhatsApp group එක කරා දැනුවත් කිරීම කරන්නම්. ඊළඟ දවසේ තනි සීමාකාරී සාධක ඇගීම කියන කෙටි කාලීන තීරණ ගැනීම යටතේම සීමාකාරී සාධක ඇගීම. මේ සීමාකාරී සාධක ඇගීම කියන්නේ මේකයි. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ පුතේ කම්පැනි එකේ ද්‍රව්‍ය ඒකක 1000ක් තියෙනවා. අපිට තීරණය කරන්න ඕන A හදන එකද B හදන එකද C හදන එකද වඩා යෝග්‍ය. ඒ කියන්නේ ද්‍රව්‍ය ඒකක 1000යි තියෙන්නේ ද්‍රව්‍ය මදි. එතකොට අපිට කම්පැනි එක ඩිසයිඩ් කරන්න ඕන A භාණ්ඩද හදන්නේ B භාණ්ඩද හදන්නේ C භාණ්ඩද හදන්නේ කියලා. අන්නේ තීරණය ගන්න එක තමයි ඊළඟ සතියේ උගන්වන්නේ. ඒ කියන්නේ අපිට ද්‍රව්‍ය කියන යම්කිසි සාධකයක් සීමාකාරී වුණොත් ඒ කියන්නේ හිග වුණොත් සාධකයක් ඒ හිග සම්පත භාවිතා කරලා කුමන භාණ්ඩයේද ආයතනයේ නිෂ්පාදනය කරන්න ඕනේ කියන එක තමයි ඊළඟ කොටසේදී සාකච්ඡා කරන්නේ. මොකද සාමාන්‍යයෙන් කොයි භාණ්ඩයේද පුතේ නිෂ්පාදනය කරන්න ඕනේ? වැඩිම ලාභයක් ලබා ගන්න පුළුවන් භාණ්ඩය තමයි නිෂ්පාදනය කරන්න ඕනේ. එහෙම තීරණය කරන්නේ කොහොමද කියලා මම ලබන සතියේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරි. අපි එන ඊළඟ ක්ලාස් එකෙන් හම්බෙමු. අදට අපි මෙතනින් නතර කරනවා. හරි.